එහෙනම් දැන් අපි මේ අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ. හොඳයි. එහෙනම් සෑම දිනාටම පිරුවන් සරණයි. දැන් අපි ආහාර පාන ගැනීමෙන් පසු අපි සිද්ධ කරන විශේෂ ධර්ම සාකච්ඡාව. ඉතින් මේ අදත් අපි සූත්‍ර කාණ්ඩයක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවක් පවත්වනවා. මේ අපි අද කියලා දෙන්නා වූ සූත්‍ර කොටස් මේ පින්වත් හැම දිනාටම තාමත්ම හොඳින් පැහැදිලිව පිළිසිදුව අවබෝධ වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. කිසිම ගැටලුවක් නැතුව ඒ වගේම කිසිම පීඩාවක් නැතුව ඒ පිළිබඳව සැකයක් නැතුව මේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අපේ ගෞරවනීය අතීත මහරහතන් වහන්සේලා අතීත ගුරු ස්වාමින් වහන්සේලා මහා සංඝ රත්නය උතුම් ජීවිත පරිත්‍යාගයෙන් කැප කරලා ජීවිත කැප කරලා ආරක්ෂා කරගත්ත රැකගත්ත ධර්මය මේ පින්වතුන් සෑම දිනාටම අද මේ වෙලාවේ මේ ශාලාවේ හොඳට අහලා චිත්ත ප්‍රබෝධය ඇති කරගෙන ප්‍රසාදනීය හිතින් ධර්මයේ අහලා මෙනෙහි කරගෙන සෑම දිනාටම සනසිරි නිවන් මාගේ ගමන් කොට නිවෙනින්ම සනසින් ලැබේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් මේ අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න කැමතියි කන්ටිනියුේෂන් එකකුත් තියෙනවා. මම මේක කලින් කියලා දුන්නා මේ පින්වතුන්ට අර්ථය ධර්මයේ නිරුක්ති පටිභාන කියන ධර්මතා 4 ගැන කියලා දුන්නා. මතක ඇති මේ බෝධිපාක්ෂික ධර්ම තියෙනවා 37ක්. බෝධිපාක්ෂික ධර්ම 37ක් තිබෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37 ධර්ම 25ක් වගේ ප්‍රමාණයකට තමයි මේ බෝධි පටිසම්භිදා ඥාන ධර්ම ගලපලා තියෙන්නේ. මීට කලින් මම කොටසක් කියලා දෙන්නම්. පින්වතුන් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් පස්සේ වෙලාවක අහන්න. අද මම කියලා දෙන්නේ ඒකෙම කොටසක්. මේක දැනගන්න. මේ පින්වතුන් හොඳට දැනගන්න. තථාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවය උපදවාගෙන හොඳට මේ කාරණිය දැනගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ මගධ වාතාවේ. ඉතින් මේ පින්වත් මහත්මයාලා මේ ඉතින් මේ අපි සූත්‍රයක් තෝරලා දුන්නාන් පස්සේ ඒවා කොහොම සද්ධාවෙන් ඉතින් අරගෙන ඒවා කොපි කරලා ලස්සනට හරි ගස්සලා ඉතින් මේ පින්වතුන්ට බෙදලා මහා ධර්ම සත්කාරයක් සිද්ධ කරනවා. ඒක අපි හරියට අගය කරනවා. අද මම කියලා දෙන්නේ මොනවද? කියලා දෙනවා කියන්නේ මොනවද? පටිසම්භිදා මේ චතුපටිසම්භිදා ඥාන ධර්ම පිළිබඳව කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ දේශනා කරන භාෂාව මොකද්ද? මාගධී භාෂාව. හැබැයි අද කතා කරන්නේ මොකද්ද? මොන භාෂාව කියලාද? අද පාලි භාෂාව කියලා කියන්නේ. මගධේ කතා කරපු යහපත් වූ ඒ වගේම කර්ණ රසායන වූ නිර්වුල් වූ වෙනත් දෙයකට පාවිච්චි කරලා නොතිබුණා වූ භාෂාවක්. තමයි මේ තථාගතයන් වහන්සේ පාවිච්චි කරන්නේ. අනිත් භාෂාවන්ට නෑදෑකම් කියන්න පුළුවන්. හැබැයි ඒවා ඒ භාෂාව මේ මගධේ කතා කරපු මගධී භාෂාව. මම පොඩි ඒ ගැනත් මේ පින්වතුන්ට පොඩි සටහනක් කියලා දෙනවා. භාෂාවත් ඉගෙන ගන්නට, අතීත සංස්කෘතියත් ඉගෙන ගන්නට මේ ඒවා පද හැදලා තියෙන විදිහයි ඒ තුලින් ධර්මයක් ඉගෙන ගන්න. හොඳයි. භාෂා තුනක් ප්‍රසිද්ධයි ඉන්දියාවේ. ඒව ඇවිල්ලා ආගමික භාෂා හැටියට.
තවත් භාෂා ගොඩාක් තියෙනවා. පත්තර තියෙනවා මම හිතන්නේ දහස් ගණන් පත්තර තියෙනවා මේ ඉන්දියාවේ. මම හිතේ මගේ දැනුම හැටේ ඩයලොග්ස් තියෙනවා මහ බර ගන්න. 1000 ගණක් තියෙනවා මම හිතේ කතා කරන තැන් වල 240 ගණක් තියෙනවා ප්‍රධාන වශයෙන් ගත්තේ. භාෂා තුනක් තියෙනවා. එකක් තමයි මොකද්ද මේක? සංස්කෘත භාෂාව. සංස්කෘත භාෂාව පූජනීය භාෂාවක් හැටියට සැලකනවා. ඒකට කියන සක්කත ඉතාම ඉහළින් පාවිච්චි කරපු සක්කත භාෂාව. සංස්කෘත භාෂාවෙන් තියෙන්නේ මොකද්ද? වේදය. ප්‍රධාන වේදය. තව තියෙනවා බෙහෙත් හේතු ලියපු ඔය වට්ටෝරු වර්ම මේවා ගොඩාක් වේදේ තියෙනවා. ඊළඟට තියෙනවා භාෂාවක් මෙහෙම. ප්‍රාකෘත භාෂාව කියලා. අලදින ප්‍රාකෘත භාෂාව. ප්‍රාකෘත කියලා කියන්නේ ප්‍රකෘති කියලා අහලා තියෙන භාෂාව. මේ ටික තව තියෙනවා මේ භාෂා කීපයක් තියෙන 5ක් 6ක් විතර තියෙනවා. ඒකේ මේ තුන ඉතා ඉහළින් තියෙනවා. ප්‍රාකෘත භාෂාව ජෛනයන්ගේ ජෛන ආගම ලියලා තියෙන මේකේ. ඔය නිගණ්ඨයන්ගේ ඒ ධර්මයේ ලියලා තියෙන්නේ වෙනත් ඒවාට පාවිච්චි කරලා තියෙනවා. ජෛන ධර්මයේ තියෙන්නේ ප්‍රාකෘත භාෂාවේ. ජෛන කියන කවුද කියන්නේ? ජෛන කියන්නේ කවුද? නිගණ්ඨ. යංගේ මොකද්ද මේ නිගණ්ඨනාථ පුත්‍රය? ඒගොල්ලෝගේ භාෂා ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ මොකද්ද? මේ සමහරවිට මේ භාෂාවේ තියෙනවා මේකට පරිවර්තනය කරලා තියෙනවා. මම දැකලා තියෙනවා මේ ප්‍රාකෘත භාෂාවේ ධම්මපදයක්. ධම්මපදේ අපේ තියෙන්නේ ධම්මපදේ ප්‍රාකෘත භාෂාවෙන් තියෙනවා. අනිත් එක තමයි මොකද්ද? පාලි භාෂාව. මොකද්ද පාවිච්චි කරලා මොකටද ඒක පාවිච්චි කරලා තියෙන්නේ? ඔව් තථාගත ධර්මයේ. එහෙම නැත්නම් ත්‍රිපිටක ධර්ම. පාලි භාෂාව. මේක පාලි භාෂාව. මේකට නම් කීපයක් කියනවා. මේවා නිකන් දැනගන්න. සංස්කෘත භාෂාව මොකටද පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්? වේදේ. ඔව් වේදේ ලියන්ට. වේදී ලියලා තියෙන්නේ ඒකේ. ප්‍රාකෘත භාෂාව ජෛන ආගම. පාලි භාෂාව. හැබැයි මේ පාලි භාෂාව ඇවිල්ලා මේක මගධේ කතා කරපු නිසා මේකට කියනවා මොකද්ද? මගධ භාෂාව කියලා. භාෂාව කියලා කියනවා. ඊළඟට කියනවා මේකට කියනවා මේ තව නමක් කියනවා. ඒවා රහස්. ඉන්දියාවට ගිහිල්ලා මහාචාර්යවරු ඇසුරු කරනකොට තමයි මහාචාර්යවරු භාෂාවල් වල අය ඇසුරු කරනකොට තමයි මේක තේරෙන්නේ. මාත් විශ්වවිද්‍යාලෙක ඉගෙන ගත්තේ නැති වුණාට මම ඒ ඇත් එක්ක පොඩි කාලවල වල සහසම්බන්ධකම් පවත්වලා තිබෙනවා. ඒක නිසා ඒවා සහ පොතපතෙන් අපේ ගුරු ස්වාමීන් වහන්සේලා ඇසුරෙන් පොතපතෙන් සහ ඉගෙනගත්ත දේවල් සහ අරව තහවුරු කරගන්න මේ ළඟදිත් මට මේ ඒ වගේ භාෂාවල් පිළිබඳව කතා කරන්න හම්බුණා කියලා. මේකට කියනවා පාලි භාෂාවට තියෙන තව එකක් මූල භාෂාව කියලා. අහලා තියෙනවද? මූල භාෂාව. එකක් පාලි භාෂාව, මගධ භාෂාව, මූල භාෂාව.
මූල භාෂාවට මෙන්න මෙහෙම තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුලින්ම දේශනා කරපු නිසා එකක්. අනිත් එක තමයි තවත් භාෂාවල් හැදෙන්න මේක තමයි මුල. තේරුණාද? තව එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවුරු ගැන කතා කරන එකක්ද? ආර්යයන් වහන්සේලා ගැන කතා කරන, ආර්ය ධර්මයේ කතා කරන, ආර්ය තථාගත ධර්මය ප්‍රකාශ කරන්නා වූ භාෂාවක් නිසා මේකට කියනවා මොකද්ද? ආර්ය භාෂාව කියලා. දැන් කීයද? අනිත් එක තමයි ධර්මය. තථාගත ධර්මයේ කතා කරන නිසා ආර්යයන් වහන්සේලාගේ භාෂාව නිසා ආර්ය භාෂාව කියනවා. ධර්මය ගැන කියන නිසා කියන මොකද්ද? ධම්ම නිරුක්ති කියලා කියනවා. දැන් කීයක් ආවද? 5යි. අනිත් එක තමයි කවුරුවත් හදන්නේ නැතුව ස්වභාවයෙන්ම ඇති වෙන නිසා ඒ වගේම ස්වභාවයෙන්ම මේක මේ ශබ්ද හට ගන්න නිසා මේකට කියනවා මොකද්ද? ස්වභාව නිරුක්ති කියලා කියනවා. කීයක් ආවද? 6ක් ආව නේද? බලන්න පාලි භාෂාවට යට තියෙනවා 2යි 3යි 4යි. ඔය විදිහට තමයි මේ භාෂාවට නම් හැදලා තියෙන්නේ. ඇයිස් මේ පාලි භාෂාව කිව්වේ? බුදුරජාණන් වහන්සේගේ ධර්ම පෙළ ධර්ම පාළිය දේශනා කරපු නිසා ඒකට කියනවා පාලි භාෂාව කියලා. ඒක මේ මගධයේ කතා කරපු භාෂාවක් පාවිච්චි කරපු එකක් නිසා කියනවා ඒකට මගධ භාෂාව කියලා. ඊළඟට කියනවා ධර්ම මූලයේ දේශනා කරපු නිසා මුල් වෙච්ච භාෂාව නිසා කියනවා මූල භාෂාව කියලා. ආර්යයන් වහන්සේලා ගැන කතා කරන ආර්යයන් වහන්සේලා කතා කරපු නිසා ඒකට කියනවා ආර්ය භාෂාව කියලා. අනිත් එක තමයි මේ ධර්මයේ ගැන නිරුක්ති දක්වන භාෂාවට කියනවා ධම්ම නිරුක්ති කියලා. ස්වභාවයෙන් ඇතිවෙනා වූ භාෂාවක් නිසා ඒකට කියනවා මොකද්ද? ස්වභාව නිරුක්ති කියලා. මෙන්න මේ භාෂා දෙක අපි හිතනවා පාලි සංස්කෘත භාෂාවෙන් පාලි හැදුනා කියලා, ප්‍රාකෘත භාෂාවෙන් පාලි හැදුනායි කියලා කියනවා. හැබැයි ඒක වෙන්නේ පාලි භාෂාවෙන් මේ භාෂාව හැදලා තියෙනවා. පාලි භාෂාවෙන් හැදලා තියෙන්නේ පාලි භාෂාව තමයි මේවා හැදෙන්න මුල් වෙලා තියෙන්නේ. හැබැයි සංස්කෘතිය ගරු කරන එක්කිනා කැමති නෑ පාලි භාෂාවෙන් සංස්කෘත හැදුනායි කියලා කියන්නේ. ඒක ඇත්ත තත්ත්වේ නම් කොහෙටවත් බෙදෙන්නේ නැතුව කොහෙටවත් පාත් වෙන්නේ නැතුව හිතුවොත් එහෙම පාලි භාෂාවෙන් තමයි සංස්කෘත හැදලා තියෙන්නේ. සමහරු කියනවා ප්‍රාකෘත භාෂාවෙන් පාලි හැදුනායි කියලා. මේ භාෂාව හැදුනේ ප්‍රාකෘත භාෂාවෙන් කියලා. හේතුව ඒගොල්ලෝ කැමති නෑ මේ පාලි භාෂාවෙන් ප්‍රාකෘත භාෂාව හැදුනායි කියලා කියන්න. කැමති නෑ. ඒක නිසා කියනවා ප්‍රාකෘත භාෂාවෙන් තමයි පාලි හැදුනේ කියලා. හැබැයි ඇත්ත තත්ත්වය මොකද්ද? පාලි භාෂාවෙන් තමයි මේ භාෂාව හැදුනේ මූල භාෂාව. තේරුණාද? හේතුව ඒක එහෙම තමයි. අපිට කවුරු හරි අත දුන්නොත් එහෙම නැගිටින්න අත දුන්නොත් එහෙම අපි කියන්නේ නැහැ අරයා තමයි මට අත දුන්නේ කියලා. එහෙම එතකොට නිකන් මේ මගේ තාත්තට මදිකමක් වෙනවනේ. ඒක සාමාන්‍යයෙන් තියෙන එකක්. ඒ වගේ තමයි. හැබැයි මේ ශ්‍රී ලංකාවේ සහ ආසියාතික භාෂාවන් පිළිබඳ විශේෂඥයන්ගේ ඒක යන්න ඕනේ අපි වගේ රටනේ ඉන්දියාවට යන්න ඕනේ. ඉන්දියාව ගියන් පස්සේ ඉන්දියාවේ මේ මට බ්‍රාහ්මණ මහත්තයෙක් හම්බ වෙනවා. එයා බමුණෙක්. ඒ බමුණ මහත්තයෙක් ඉන්දියාව ගියන් පස්සේ එයා උගත්කමක් තියෙනවා නම්
උගත්කමක් තියෙනවායි කියලා දැනගත්තොත් එහෙම මම මාතෘකා දෙකක් තියෙනවා මම කතා කරන මට ඉන්ට්‍රස්ට් එකක් තමයි භාෂාව අනිත් එක තමයි මේ සීතා ගැන කතා කරන්නේ. සීතා ගැන ඕනේ. සීතා ගැන මට තියෙනවා පොඩි රාම සීතා. හැබැයි සාමාන්‍ය ගමේ මිනිස්සුන්ගෙන් අහන්න හොඳ නෑ ඒක. ගමේ මිනිස්සුන් අහන්න සීතා ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම රාවණ සම්බන්ධයි. රාමත් සම්බන්ධයි. මේ මට පොඩි එහෙම ලෙඩ තියෙනවා. මේ භාෂාව ගැන දැනගන්න හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්ගෙන් අහන්න ඕනේ. ඉගෙන ගත්ත එක්කෙනා මට මේ බ්‍රාහ්මණ මහත්තයා මම කතා කරනවා මේ භාෂාව ගැන. එයා මගෙන් අහනවා ඔබ වහන්සේ කොහෙද? ඉතින් කොහෙද ඉගෙන ගත්තේ? මහානෙලා කොච්චර කාලද? ඊට පස්සේ කොහොමද ස්ටඩි අරවා මේ ආනෙත් මම කියනවා ඉතින් මේ අනිවාර්යයෙන්ම සංස්කෘත ඉගෙන ගන්නවා, පාලි ඉගෙන ගන්නවා. ඊට පස්සේ කිව්වන් පස්සේ හරිය අවංක මහත්තයෙක් කියලා. මේ Hindu කට්ටියගේ බ්‍රාහ්මණ Hindu කට්ටියගේ පූජනීය භාෂාව තමයි සංස්කෘත භාෂාව. මේ සංස්කෘත භාෂාවෙන්ම කතා කරන සංස්කෘත භාෂාවෙන්ම කටයුතු කරන්නා වූ ගමක් තියෙනවා අදට කර්ණාටක ප්‍රාන්තයේ. කර්ණාටක ප්‍රාන්තයේ තියෙනවා ගම සංස්කෘත භාෂාවෙන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලන්ගේ උච්චාරණය අදත් ගියන් පස්සේ අපි සංස්කෘතය ඉගෙනගෙන ගියන් ඒ ගමේ කතා කරන්න පුළුවන්. පොඩි ළමයින්ට සංස්කෘතයෙන් කතා කරන්න ඉංග්‍රීසි වගේ උගන්වනවා. ඒ මහත්තයාට වේදය කියන එක ඒගොල්ලන්ගේ බ්‍රාහ්මණ ධර්මයේ ලිවිච්ච මේ පූජනීය භාෂාව සංස්කෘත. හැබැයි ඒ මිනිසයා කිව්වා මේ වෙනරබල් මේ මිනිසු කියනවා සංස්කෘත භාෂාවෙන් පාලි හදුනයි කියලා. Truly it is not so, but may Sanskrit derive from Pali. සංස්කෘත ආවේ පාලියෙන් කියලා කියනවා. ඒක තමයි නියම தත්ත්වය. හොඳට එයා දන්නවා හොඳට ඉගෙන ගත්ත එක. මේක ආවෙත් මොකෙන්ද? පාලි කියන. හොඳට ඉගෙන ගත්ත එක. අනිත් එක තමයි සීතාගේ ගන්න දෙනුවක් තියෙනවා. ඒ තමයි හොඳට ඉගෙන ගත්ත මිනිස්සු ඉන්දියාවේ රාමා සීතා ගැන විශ්වාස කරන්නේ නැහැ. ගමේ මිනිස්සු විශ්වාස කරනවා. ඒ කියන්නේ ඒක රාමා සීතා කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා කතාවක්. රාමා සීතා රාවණ කියලා කියන්නේ ලස්සන ජනප්‍රිය අපේ මාටි වික්‍රමසිංහ මහත්තයාගේ මොකද්ද? මඩොල් දුව. මඩොල් දුව කියලා තියෙනවනේ. ඒ මඩොල් දුව කියන එක වගේ හරි සජීවී ඒක හරිම පණක් දීපු කතාවක්නේ. මඩොල් දුව කියලා ෆිල්ම් එකක් ආවා. ඒක අර කතලුවේ ඉන්න මිනිස්සෙකුට අයිති ඉඩම් කෑම. මේක අර ගොඩල්ලක් ඒක. ඉතින් ඒක ඒ වගේ. ඒක නිසා මේ රාමා කියලා කියන්නේ මනක් කල්පිත කතාවක්. සීතා එතකොට කවුද ලස්සන කාන්තාවක්? මොන ජාතිකද? මනක් කල්පිත ජාතික. ඉතින් මේ භාෂාව මේ විදිහට හොඳට හොයලා බලන්න එතකොට දැනගන්න පුළුවන්. කියන්න කොහොමද අපි හොඳට හොයලා බලලා දැනගන්න ඕනේ. මම මේ පින්ටක මේ කියලා දෙන්නේ. පෙළ දහම කියලා කියනකොට පෙළ පාළි. ඕනේ. පාළි කියලා කියන්නේ පෙළ කියලා කියන්නේ. පෙළ දහම කන්නෝ කියලා. ඔව් පෙළ දහම කියලා ඔව්. දැන් මෙහෙමයි. සූත්‍ර 1 පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඔය සූත්‍ර පේලියක් දේශනා කරනවා. ඒ දැන් සූත්‍ර පේලිය. ඊට පස්සේ පන්තිය සූත්‍ර පන්තියක්. සූත්‍ර පේලියක්. සූත්‍ර 50යි කොටසක්. සූත්‍ර පන්තියක්. සූත්‍ර 50යි පේලියක්. 100 පේලියක්. 1000 පේලියක්. ඔය විදිහට බුදුරජාණන් වහන්සේගේ දීඝනිකායේ සූත්‍ර පේලියක් තියෙනවා 34ක් තියෙනවා. එතකොට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 151ක් තියෙනවා. එතකොට සංයුත්ත නිකායේ සූත්‍ර 7000 ගණක් තියෙනවා. ඔය වගේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර ඔය විදිහට සූත්‍ර පේලි තියෙනවා. ඒ සූත්‍ර පේලියකට සූත්‍ර කොටසකට සූත්‍ර පන්තියකට පාලියෙන් කියන්නේ පෙළ කියලා. පාලි මේ පෙළ නෙවෙයි. මේ පෙළ කියලා කියන්නේ සිංහලෙන්. පාලිය. පාලිය කියන එක තමයි කියන්නේ පේලිය. සිංහලෙන් පේලිය. ඒක නිසා තමයි කියන්නේ දේශනා පාලිය දෙසූ නිසා පාලි භාෂාව. හරි. මේක තේරුණාද? ඊළඟට මේක මම මකනවා.
මීට කලින් කොටස මම කියලා දුන්නා. ඒක ගිය සතියේ නෙවෙයි ගිය මාස කියලා දුන්නා. මම අද කියලා දෙන්නේ සති සම්බොජ්ජංගේ ඉඳලා. බොජ්ජංග 7ක් තියෙනවා. හැබැයි බොජ්ජංග 7 මුල් කරගෙන කියලා දෙන්නේ පටිසම්භිදා ඥාන ධර්මයි. හොඳට සිංහල එකක් ඇති. හැබැයි මේ පාලිය මේකේ නොතේරෙන්නේ නැහැ. මේක තේරෙන නිසා මේකේ බලා ගන්න. හොඳයි নমස්කාරය කියලා පටන් ගනිමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ විදිහටයි තියෙන්නේ. සති සම්බුද්ධංගෝ ධම්මෝ ධම්මවිචේ සම්බුද්ධංගෝ ධම්මෝ විරිය සම්බුද්ධංගෝ ධම්මෝ පීති සම්බුද්ධංගෝ ධම්මෝ පස්සද්ධි සම්බුද්ධංගෝ ධම්මෝ සමාධි සම්බුද්ධංගෝ ධම්මෝ උපේක්ඛා සම්බුද්ධංගෝ ධම්මෝ. ධර්ම කීයද? 7යි. සති සම්බුද්ධංගය, ධම්මවිචය, විරිය, පීති, සස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවා මොනවද? මේවා ධර්ම කොටසක්. ධර්මයක්. ඊළඟට තියෙනවා හොඳට බලන්න මේක දැන් ධම්ම කියලා කීයක් කිව්වද? 8 කීයද? 7යි. අඤ්ඤෝ සති සම්බොජ්ජංගෝ ධම්මෝ. සති සම්බොජ්ජංගය කියන ධර්මය අනිකක්. වෙනත් එකක්. අඤ්ඤෝ කියලා කියන්නේ මොකද්ද? වෙන එකක් කියන එකයි. අඤ්ඤෝ සති සම්බොජ්ජංගෝ ධම්මෝ. සති සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගේ කියන එක අනිකක්. අඤ්ඤෝ විරිය සම්බොජ්ජංගෝ ධම්මෝ විරිය සම්බොජ්ජංගේ කියන එක තව එකක්. අඤ්ඤෝ පීති සම්බොජ්ජංගෝ ධම්මෝ පීති සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ පස්සද්ධි සම්බොජ්ජංගෝ ධම්මෝ පස්සද්ධි සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ සමාධි සම්බොජ්ජංගෝ ධම්මෝ සමාධි සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. අඤ්ඤෝ උපේක්ඛා සම්බොජ්ජංගෝ ධම්මෝ උපේක්ඛා සම්බොජ්ජංග ධර්මයේ අනිකක්. මේක දේශනාවක් කරනකොට මේ ධර්ම 7ක් දේශනා කරන්නේ. මේ ධර්ම 7 තව දුරටත් තහවුරු කරමින් පටලවා ගැනීමක් කරන්නේ නැතුව මේවා ධර්ම වෙන ධර්ම 7ක් බව පැහැදිලි කිරීමට තමයි ඔය අඤ්ඤෝ කියන කැලේ දාලා කියන්නේ. ඒක මේ pāli භාෂාවේ එහෙම නැත්නම් දේශනාවේ තිබෙන්නා වූ එක්තරා තහවුරු කිරීමේ පටලැවිල්ලක් නැති කිරීමේ එක්තරා ක්‍රමයක්. ඒක සමහරට මෙන්න මෙහෙමත් කියනවා. මිනිස්සයා ගියා කියලා මිනිස්සයා එතන නැවතුනේ නැහැ කියලා ආයෙකුත් කියන නැතුනේ නැත්තම් ඊයනේ. එතකොට කියලා තියෙනවා මොකද්ද? දෙයකින් කියලා තියෙනවා. මෙතන ධර්මතාවල් 7ක් කියලා නැවත මේවා වෙන ධර්ම කියලා හොඳට පැහැදිලිව කියලා දෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම යේන ඥානේන යම් ඥානයකින් යේන ඥානේන යම් කිසි ඥානයකින් ඉමේ නානා ධම්මා මේ වෙනස් ධර්ම ඥාතා දැනගත්තේ. ආයි කියන්නේ යේන ඥානේන යම් කිසි ඥානයකින් ඉමේ නානා ධම්මා ඥාතා මේ නොඑක් ආකාර වූ නානා වූ ධර්මයෝ දැනගත්තේද තේනේව ඥානේන ඒ ඥානයෙන්ම ඉමේ නානා ධම්මා පටිවිදිතා මේ ධර්ම නානත්වය ධර්මයන්ගේ තිබෙන වෙනස්කම පටිවිදිතා කියලා කියන්නේ හොඳට තේරුම් ගත්තා අවබෝධ කරගත්තා කියන එකයි. තේන උච්චති
ධම්මනානත්ති පඤ්ඤා ධම්මපටිසම්භිදී ඥානං කියලා කියනවා. දැන් එක්තරා ඥානයක් තිබෙනවා බලන්න. අපි බලමු දැන් සති. එනකට මොකද්ද? ධම්මවිචය. ඊළඟට විරිය. අනිත් එක පීති. අනිත් එක පස්සද්ධි. අනිත් එක සමාධි. අනිත් එක උපේක්ඛා. මේවා ඇවිල්ලා මොනවද? බොජ්ජංග ධර්ම. මේවා ධර්ම බොජ්ජංග ධර්ම 7ක්. මේවා එකට එකක් වෙනස්. ඒකයි මේ ධර්ම එකට එකක් නිසා තමයි මේක අනිකක් මේක අනිකක් මේක අනිකක් මේක වෙන එකක් මේක වෙන එකක් මේක වෙන එකක් මේක වෙන එකක් කියලා මේ ධර්ම වෙනස් හැටියට දේශනා කරයි. දැන් එතකොට ඥානයක් තියෙනවා. යේන ඥානේන. දැන් යම්කිසි ඥානයක් තියෙනවා. ඒ ඥානයෙන් මේ ඥානයෙන් මොකද්ද කියන්නේ? යේන ඥානේන ඉමේ නානා ධම්මා ඥාතා. දැන් මේ ඥානයෙන් මොකද කරන්නේ? මෙන්න මේ ධර්මතා ටික දැනගන්න. මේ ධර්මතා ටික දැන් මේ ඥාණයෙන් දැනගන්න. එහෙම දැනගන්නවා කියලා කියන්නේ මේ ටික ඔක්කොම මේ ඥාණයෙන් පටිවිදිතා කියලා කියනවා. පටිවිදිතා කියන්නේ මොකද්ද? පැහැදිලිව තේරුම් ගත්තා. අවබෝධ කරගත්තා කියන එකයි. ඒක නිසා මේ ඥාණයට කියනවා මේ ඥාණයට කියනවා මොකද්ද? ධර්මයන් දැනගන්නා වූ ඥානය කියලා. නේද? මේකෙන් දැනගන්නේ මොකද්ද? සති සම්පොච්චංග ධර්මය. ධම්මවිචේ සම්පොච්චංග ධර්මය. ඒක නිසා මේ ඥානයෙන් දැනගන්නේ මොකද්ද? මේ ධර්ම ටිකයි. මේකේ වෙනස්කම්. මේකට කියනවා ධම්මනානත්තේ දැනගන්නා වූ ධර්මයන් දැනගන්නා වූ නුවණ එවත් ධම්මනානත්ති ඥාන. ඒකට කියනවා තව එකක් බලන්න අවසානයේ තියෙනවා ධම්ම නානත්ති පඤ්ඤා. මේ ධර්මයන්ගේ නානත්වයේ වෙනස් බව දැනගන්නා වූ නුවණට කියනවා මොකද්ද? ධම්මපටිසම්භිදා ඥානය කියලා උඩ කියන්නේ. මේ ධර්මයන් ටික දැනගන්නා වූ මේ නිවන මොකද්ද? ධම්මපටිසම්භිදා ඥානයයි. තේරුණාද? හරි. ධම්මපටිසම්භිදා ඥාණයෙන් පුළුවන් ද අර්ථය දැනගන්න? බෑ. ධම්මපටිසම්භිදාවෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ මොකද්ද? ධර්මයන් දැන ගැනීම, ධර්මයන්ගේ වෙනස් බව දැන ගැනීමයි. හරි. ඔන්න ධර්ම 7ක් දැනගන්න නුවණක් තියෙනවා. ඊළඟ එකට යනවා. මේ ධර්මවල තිබෙනවා මේ ධර්ම වල තිබෙනවා ඇතුළත ඒවට ආවේනික වෙච්ච ඒ ධර්ම වලටම ආවේනික ඒ ධර්ම වලටම සුදුසු ඒ ධර්ම වලට පමණක්ම අදාළ විශේෂිත ක්‍රියාගුණයක් තිබෙනවා. මේ මං කියන එක අපේ පින්වතුන් හොඳට තේරුම් ගන්න. මේ සතිය කියන ධර්මයට තිබෙනවා සතිය කියන ධර්මයට තියෙනවා ඒකට පමණක් කරන්න පුළුවන් වැඩ කටයුත්ත. ඒකට පමණක් කරන්න පුළුවන් ක්‍රියාවක්. ඒකට පමණක් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක මේ ධම්මවිචයකින් නැහැ.
වීර්යයකෙත් නැහැ. ඒ ක්‍රියාව තියෙන්නේ මොකේද? සති කියන එකේ විතරයි. හැම එකට තියෙන මොකද්ද? එක එකට අයිති අදාළ මොකද්ද? විශේෂිත ක්‍රියා ගුණයක්, ක්‍රියා ශක්තියක් මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ධර්ම ශක්තියක් තියෙනවා. ඒ ධර්ම ශක්තියට ඒ කියන්නේ ක්‍රියාත්මක ගුණයට දැන් අපේ භාෂාවෙන් ගත්තොත් මම මේ පින්වතුන්ට අමතරලා මම මේ පින්වතුන්ට කතා කරලා කියලා දෙන එකකින් ගත්තොත් එහෙම මම පාවිච්චි කරන වචනේ තමයි මොකද්ද? ක්‍රියාව කියන්නේ. ඒ කියන්නේ අර ධර්මය ඇතුළේ තියෙන මොකද්ද? ක්‍රියාව. හැබැයි ධර්මයේ ඔකට තියෙන්නේ අර්ථය කියලා. මේ ධර්මයේ ඔකට කියන්නේ අර්ථය කියලා. දැන් බලන්න හොඳයි. බලන්න මේකේ තියෙනවා කොලේ තියෙනවා උප ဋ ාණට්ඨෝ ධම්මෝ. උප ဋ ාණ අර්ථය ධර්මය. මේ උප ဋ ාණට්ඨෝ අත්තෝ. උප ဋ ාණ වීම ඇවිල්ලා එක්තරා අර්ථයක් කියලා කියන්නේ තේරුම කියන එක නෙවෙයි ක්‍රියා අර්ථය කියන එකයි. ක්‍රියාර්ථය කියන එකයි. පවිචයට්ඨෝ අත්තෝ සොයා බැලීම නම් වූ ක්‍රියා ස්වરૂපයක් අර්ථයයි. පග්ගහට්ඨෝ අත්තෝ ඒ කියන්නේ වීර්ය යොමු කිරීම නම් වූ මෙහෙයවීම නම් වූ ක්‍රියා ස්වභාවය. පරණට්ඨෝ අත්තෝ පැතිරවීම නම් වූ ක්‍රියාර්ථයයි. උපසමට්ඨෝ අත්තෝ ඒ කියන්නේ සංසිඳීම නම් වූ ක්‍රියාර්ථය. අවික්ඛේපට්ඨෝ අත්තෝ විසිරෙන්න නොදී තබා ගැනීම නම් වූ ක්‍රියාර්ථයයි. පටිසංඛානට්ඨෝ අත්තෝ ඒ කියන්නේ පැත්තකට බර වෙන්න නොදී දැන ගැනීම නම් වූ අර්ථයයි. තේරුණාද දැන්? උපේක්ෂා සහගත වීමේ ලක්ෂණයේ උත් ධර්මය. දැන් කීයක් තියෙනවද මේක? හතයි තියෙන්නේ. මේව ඇවිල්ලා ක්‍රියාකාරකම් 7ක්. මේ ක්‍රියාකාරකම් කියලා කියන්නේ ධර්ම ක්‍රියාකාරකම්. ඒවා තියෙන්නේ මොන වගේද? අන්න අර ධර්ම වලයි. හරි මම මේක ලියනවා. මොකද්ද පළවෙනි එක? එක කියන්න එපා. උප ဋ ාණ අර්ථ. ඒ කියන්නේ උප ဋ ාණ අර්ථය. මේක මොකද්ද? ක්‍රියාව. මොකේද තියෙන්නේ? සතියේ. ඊළඟට තියෙනවා අනිත් එක මොකද්ද? පවිචයට්ඨෝ. පවිචය. පවිචයට්ඨ අර්ථය මොකක්ද ඒක? කියන්නේ විමසීම. සොයා බැලීම. විමසීම. මේ උප ဋ ාණ අර්ථය කියලා කියන්නේ මොකද්ද? මේ සතියේ තියෙනවනේ. සතියට බෑ සොයා බලන්න. සතියට පුළුවන්කම තියෙන්නේ යොමු වීම විතරයි. උප ဋ ාණ අර්ථය කියලා කියන්නේ යොමු වෙනවා. යම්කිසි අරමුණකට හැරෙනවා යොමු වෙනවා. ඒ හැරෙන යොමු වෙන ක්‍රියා ස්වરૂපයේ තියෙන්නේ කොතනද කාටද? සතියට විතරයි. ධම්මවිචේට නෑ, වීර්යයට පීතියට ඒවට එහෙම නෑ. පවිචේ කියලා කියන්නේ මොකද්ද? ආරම්මණයේ යථා ස්වභාවය විමසලා සොයලා තරාතිරම් බලන ගතිය තියෙන්නේ මොකේද? ධම්මවිචේ. ඒකත් ඇවිල්ලා ඒකෙ තිබෙන්නා වූ ධර්ම ක්‍රියාවක්. ඒ කියන්නේ ඒකේ හැදෙන්නා වූ ඒකෙ තිබෙන්නා වූ ක්‍රියා ස්වરૂපයක්. ඒකට කියනවා මොකද්ද? පවිචයාර්ථය කියලා. අනිත් එක මොකද්ද? පග්ගහට්ට. පග්ගහට්ට කියලා කියන්නේ වීරිය. පග්ගහට අර්ථය. මේක ඇවිල්ලා ඒකේ තිබෙන්නා වූ ක්‍රියා ස්වરૂපය.
පග්ඝහටේ කියලා කියන්නේ නිකන් ගැම්ම දීලා. නිකන් ශක්තියක් දීලා. දැන් මේවට සතියට එහෙම යන්න හයිය ගැම්ම තියෙන්න එපායි. මේකද්ද ධම්මවිචේට යන්න හයිය ගැම්මක් තියෙන්න එපායි. ඒවට පණපුවන්නේ කවුද? මෙන්න මේ පග්ඝහට වීරිය. ආරම්මණයේ ධර්මයන් හසුරුවන්ට බලය දන්නා වූ ගතිය තමයි මොකද්ද? මේ පග්ඝහට අර්ථයේ යුක්ත මොකද්ද? වීරිය. අනිත් එක තමයි පරණට්ඨය කියලා කියන්නේ පැතිරවීමේ අර්ථය. පරණට්ඨය කියලා කියන්නේ පරණේ කියලා කියන්නේ පැතිරෙනවා. ප්‍රීතිය තිබෙන්නේ නිකන් සෞම්‍ය වෙලා පැතිරෙන ඒ වගේම සතුටක් ඇති කරන සතුට පතුරවන ගතිය තමයි ඒකේ තිබෙන්නේ. ඒක නිසා ඒකට කියනවා ඒක තිබෙන්නේ වීර්යයට නෙවෙයි, ධම්මවිචේට නෙවෙයි, සතියට නෙවෙයි. ඒක තියෙන්නේ ප්‍රීතිය විතරයි. අනිත් එක මොකද්ද? උපසමට්ඨය කියලා කියන්නේ සංසිඳවන. සංසිඳවනවා. අපි මේකට දාමු මෙහෙම. උපට්ඨානත් කියන්නේ මොකද්ද? යොමු වීමනේ. යොමු වීම. අනිත් එක තමයි විමසීමේ අර්ථය. අනිත් එක තමයි අනිත් එක මොකද්ද? ඒක මොකද්ද මහත්තයා? එසවීම. එහෙම තියෙන්නේ. එසවීම කියලා නේ. මේ ඒක හොඳයි ස්වාමීන් වහන්සේ එහෙම දීලා තියෙනවා අපිට ඒක තේරෙනවා. එසවීම ස්වභාවය ආරම්මණයට ගොඩ කරන ස්වභාවය ආරම්මණයට ඔසවා තබන ආරම්මණයට ගොඩවා කරනවා තිබෙනා වූ ස්වභාවය තමයි ඒ පග්ඝහට අර්ථය කියලා කියන්නේ. ඒ කියන්නේ බලය දීම එසවීම. අපි දාමු මෙහෙම බල ගැන්වීම කියලා. එසවීම. ඊළඟට පරණර්ථය පැතිරීම. පැතිරවීම. අනිත් එක සංසිඳීම. ඊළඟ එක මොකද්ද? අවික්කේපට. අවික්කේප කියලා කියන්නේ වික්ෂේප නොවන. අවික්කේපට්ඨය. ඒකට කියනවා මොකද්ද? නොවිසිරෙන ගතිය. ඒ කියන්නේ සමාධියනේ. නොවිසිරෙන. ඊළඟට පටිසංඛානට්ඨය. පටිසංඛානට්ඨය කියලා කියන්නේ උපේක්ෂා සහගතව සමව බැලීම කියලා කියන්නේ. මේකත් ක්‍රියාවක්. සමව බැලීම. දැන් මෙතන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7. මේ ටික ඇවිල්ලා මේ ධර්ම 7 මේ වගේ අස්සේ තිබෙන්නා වූ ක්‍රියාකාරී ස්වභාවයන්. මේක තේරෙනවද? මේ ක්‍රියාකාරී ස්වභාවයන් මේ ධර්ම ටිකක් තිබෙනවා මේකේ ක්‍රියාකාරී ස්වභාවයක් තියෙනවා. ඒක හරියට තේරුම් ගන්නවා නම් මිරිස් තියෙනවා. මිරිස් වල තිබෙනවා මිරිස් වෙනයි ඒකේ තිබෙන ක්‍රියාකාරී ස්වභාවය මොකක්ද? ධන ගතිය නේද? සැර ගතිය. සැර ගතියයි මිරිසුයි එකක්ද? සැර ගතිය තියෙන්නේ කොහෙද? මිරිස් වල. නේද? එතකොට සැර ගතිය තියෙන්නේ මිරිස් වල. එතකොට මිරිස් වෙනයි සැර ගතිය වෙනයි. හැබැයි දෙන්න එක තැන ඉන්න දෙන්නේ. නේද? සතිය කියන්නේ එකක්. සතියේ තියෙන ක්‍රියාව එකක්. සතිය කියන්නේ මොකද්ද? ධර්මයක්
සතියේ තිබෙනා වූ ක්‍රියාකාරී ස්වභාවය මොකද්ද? තව එකක්. ඒක හරියට කියන මිනිස්සෙක් ඉන්නවා. මිනිස්සයා යනවා. මිනිස්සයයි යන එකයි එකයිද දෙකයි? දෙකයි. මිනිස්සයා යනවා. මිනිස්සයා ඉන්නවා. මිනිස්සයා යනවා. හැබැයි යෑම කියන ක්‍රියාව මිනිස්සයාට බද්ධ වෙලා තියෙනවා. ඒ වගේ සතිය කියන එකට අදාළ ක්‍රියාවක් තියෙනවා. ඒක නිසා මෙන්න මේ ටික මේ හත අර වගේ අස්සේ තිබෙනා වූ ධර්ම ක්‍රියාකාරකම් ධර්ම අර්ථ 7. දැන් මේ පොතට මොකද්ද පිටුවට හිත යොදන්න. බලන්න කියාගෙන ආවා. උප ဋ ාණට්ඨෝ අත්තෝ පවිචයට්ඨෝ අත්තෝ පග්ගහට්ඨෝ අත්තෝ පරණට්ඨෝ අත්තෝ උපසමට්ඨෝ අත්තෝ අවික්ඛේපට්ඨෝ අත්තෝ පටිසංකානට්ඨෝ අත්තෝ. දැන් කියනවා අඤ්ඤෝ උප ဋ ාණට්ඨෝ අත්තෝ. ඒ කියන්නේ යොමු වීමේ ක්‍රියා අර්ථය එකක්. අඤ්ඤෝ පවිචයට්ඨෝ අත්තෝ විමසීමේ ක්‍රියාකාරී අර්ථය එකක්. අඤ්ඤෝ පග්ගහට්ඨෝ අත්තෝ ඒ කියන්නේ එසවීම හේවත් මේ නෑ වීදි බල ගැනීමේ අර්ථය එකක්. අනෙකක් පරණට්ඨෝ අත්තෝ අඤ්ඤෝ ඒ කියන්නේ පැතිරවීමේ අර්ථය වෙන එකක්. උපසමට්ඨෝ අඤ්ඤෝ උපසමට්ඨෝ අත්තෝ සංසිඳීමේ අර්ථය එකක්. එනකට අවික්ෂේප භාවයට පත්වීමේ අර්ථය එකක්. අඤ්ඤෝ අවික්ෂේපට්ඨෝ අඤ්ඤෝ පටිසංකානට්ඨෝ අත්තෝ සමෝ වැදීමේ අර්ථය තව එකක්. මෙතන පටල වෙනවා. බලන්න. යේන ඥානේන ඉමේ නානා අත්ථා ඥාතා. යම්කිසි ඥානයකින් දැන් ඥානයක් තියෙනවා. මේ ඥාණයෙන් මේව බලන්නේ ධර්ම. මේ වගේ මේ ඥාණයෙන් බලන්නේ මොකද්ද? ධර්ම. ඒකට කියනවා ධර්මයේ දකින්නා වූ ධර්ම වෙනස දකින්නා වූ ඥාන කියනවා ධම්මපටිසම්භිදා ඥානය කියලා. මේකෙන් මේක බලන්න බෑ. ඇතුළකට යන්න නම් මේ අර්ථය බැලීමට එන්න ඕනේ මොකද්ද? අත්ථපටිසම්භිදා ඥානෙ තියෙන්න ඕනේ. තේරුණාද? දැන් මේ ඥාණයෙන් බලන්නේ මේ ධර්මද? නෑ. ධර්ම ඇතුලේ තිබෙනා වූ අර්ථයයි සලකන්නේ. මිරිස් දැකීමයි මිරිස් ගැන දැන ගැනීමයි මිරිස් වල සරගතිය දැන ගැනීමයි කියලා කියන්නේ දෙකක්. නේද? අපි හිතමු මෙහෙම. ඔක සාමාන්‍යයෙන් අපේ මට්ටමේ ගන්න. මිරිස් පේන්නේ දිවටද ඇහැටද? මිරිස් පේන්නේ ඇහැටයි. නේද? මිරිස් දැනෙන්නේ ලයින් දෙකක්. නේද? එතකොට එක මිරිසේ තියෙනවා මිරිස් දැනගන්න ගතියයි සැර දැනගන්න ගතිය දෙපැත්තකට යොමු වෙනවා. ඒක නිසා මේ ධර්මය දැන ගැනීමයි ධර්මයේ අර්ථය දැන ගැනීමයි කියලා කියන්නේ ඥාන දෙකක්. මේකී තිබෙනා වූ විවිධත්වය දැනගන්නේ ඒකට කියනවා මොකද්ද? යේන ඥානේන ඉමේ නානා අත්ථා ඥාතා. යම්කිසි ඥානයකින් මේ නානා ක්‍රියාකාරී ස්වභාවය දැනගත්තේද තේනීව ඥානේන ඉමේ නානා අත්ථා පටිවිදිතාති. ඒ ඥානින්ම මේකේ තිබෙනා වූ විවිධත්වය හොඳට තේරුම් ගත්ත නිසා තේන උච්චති. ඒ නිසා කියනවා. මොකද්ද තේන උච්චති කියන්නේ? ඒ නිසා කියනවා අත්තනානත්තේ පඤ්ඤා අත්තපටිසම්භිදේ ඥාන. අර්ථයේ තිබෙන විවිධත්වය දැනගන්නා වූ ඥානය මොකද්ද? අත්තපටිසම්භිදා ඥානයයි. තේරුණාද? අත්තපටිසම්භිදා ඥානය. ධම්මපටිසම්භිදා ඥාණයෙන් දකින්නේ මොකද? ධර්මය. අත්ථපටිසම්භිදා ඥාණයෙන් දකින්නේ අර්ථය කියන්නේ මොකද්ද? ඒ යම්කිසි ධර්මයක ASCII තිබෙනා වූ ක්‍රියාත්මක වීමේ ස්වභාවය. මේක හොඳට මේවා
හොඳ ලස්සනට වචනෙන් මේ කියලා දීලා තියෙනවා. තේරුණානේ? ඒක නිසා මේ පින්වතුන් හොඳට ඒක දැනගන්න. දැන් මෙතන ධර්ම කීයක් තියෙනවද? 7යි. අර්ථ කීයක් තියෙනවද? 7යි. දැන් බලන්න ඊළඟ කොටසට යන්න බලන්න. ඊළඟ කොටසට ගියාම පස්සේ තේරෙනවා සත්ත ධම්මේ සන්දස්සේතුම්. සන්දස්සනය කරනවා කියලා කියන්නේ පෙන්නනවා. පෙන්වා දෙනවා. සත්ත ධම්මේ සන්දස්සේතුම්. ධර්ම 7ක් පෙන්වා දීමට ව්‍යංජන නිරුක්ති අභිලාප. ඒ කියන්නේ දැන් මේ ධර්ම 7ක් පෙන්වා දෙන්න එපායි කියන්න එපායි. අර්ථ නෙවෙයි ධර්ම 7ක් කියලා දෙන්න ව්‍යංජන නිරුක්ති අභිලාප. ඒ කියන්නේ යම්කිසි වචනයක් භාෂාවක් වාක්‍යයක් යම්කිසි ප්‍රකාශනයක් වේද සිංහලෙන් කොහොමද කියන්නේ ඒකමයි නේ තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යංජන නිරුක්ති අභිලාපය කියලා කියන්නේ භාෂාගත වචනයක් එපායි. දැන් බලන්න මෙතන සතිය කියලා යම්කිසි ධර්මයක් තියෙනවා. ඕක සතිය කියලා කියන්න මොකක් හරි වචනයක් ඕකට ගැට ගන්න එපායි. නේද? ධර්මයේ කියලා කියන්නේ වීර්යය කියලා කියන්නේ ඕකට මොකක් හරි වචනයක් ගැට ගන්න. දැන් අපිට ගැට ගහලා තියෙන්නේ මොකද්ද? සතිය, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා වචන 7කින් තමයි ওই ධර්ම ටික අපිට ගොනු කරලා දෙන්නේ. ඉතින් ඔය ධර්ම ටික පෙන්නන්නට වචන 7කුත් භාෂා විලාස 7කුත් එපායි. එතකොට එතන තියෙනනේ සත්ත ධම්මේ සන්දස්සේතුම් ව්‍යංජන නිරුක්ති අභිලාප. ධර්මතා 7ක් පෙන්නන්නට වාක්‍ය එහෙනම් මේ භාෂා වචන 7ක් සත්ත අත්තේ සන්දස්සේතුම් ව්‍යංජන නිරුක්ති අභිලාප. දැන් ඒ ධර්මවල තිබෙනා අර්ථය දක්වන්න තව වචන එපායි. දැන් අර ඉස්සෙල්ලා බැලුවා නේද බලන්න අර වචනේ වලින්ම නෙවෙයි මේ කියලා තියෙන්නේ. ධර්මයේ කියන්නේ වෙන වචන 7ක් අර්ථය දක්වන්න වෙන වචන 7ක්. වචන කීයද? 14ක් තියෙනවා. ඊළඟට කියනවා බලන්න අඤ්ඤා ධම්ම නිරුක්තිය. ධර්මයේ පෙන්වන්නට පාවිච්චි කරපු භාෂාව වෙනයි. අඤ්ඤා අත්ත නිරුක්තිය. ඒ වගේ අර්ථයේ පෙන්වන්නට පාවිච්චි කරපු භාෂාව වෙනයි. දැන් එතකොට 14ක් වෙනම යේන ඥානේන ඉමේ නානා නිරුක්තිය ඥාත යම්කිසි නුවණකින් යම්කිසි භාෂා දැනුමකින් මේ අර්ථයට කියන වචන වෙනයි ධර්මයට කියන වචන වෙනයි කියලා ඒකේ වචන වෙනව තේරුම් ගන්නවානේ. ආන්න ඒකට කියනවා ඒ විවිධත්වයේ දැනගන්න ඥානයට කියනවා නිරුක්ති නානත්වයේ දකින නිරුක්ති නානත්වයේ දැනගන්න නිරුක්ති පටිසම්භිදා ඥානය කියලා. තේරුණාද මේ? නිරුක්ති පටිසම්භිදා ඥාණයෙන් කරන්නේ මේ භාෂාව දැනගන්න. තේරුණාද? භාෂාව දැනගන්න. ගැටලුවක් තියෙනවා නෑ? කියන්න. ඒ කියන්නේ ඔය වචනවල ඒ ප්‍රකාශ කිරීමට භාෂාව දැනගන්න කියන්නේ. දැන් ඔව්. ඒක පාඩම් ප්‍රකාශ කරන්න ඕ සමුගේ අතුලෙන් තේරු ගන්න හරි ඕ. දැන් අපිට වචනයක් කිව්වට නිකන් පාලි භාෂාවෙන් තේරෙන්නේ නැහැ නේ මොකක් කරලා මේ තේරුම් ගන්න ඕනේ. ඔව්. පාඩම් තේරුම් කරලා දෙන්න හරි සමුගේ අතුලෙන් තේරුම් ගන්න හරි ඒ ක්‍රමයකට කියන්නේ නිරුක්තිය කියලා කියන්නේ අපි පාවිච්චි කරන වචනේ සංකේතාත්මක ප්‍රඥාක්තිය. ඒ කියන්නේ ඒකට ඒ දේට යොදලා ඒ දේට කතා කරන්නට සම්මත කරගෙන තිබෙන්නා වූ දෙන්නා වූ වචනේ කියනවා නිරුක්තිය කියලා. දැන් අපි හිතමු මේ මෙහෙම වනාන්තරේ ගහක් තියෙනවා. ඒ ගහ කවුරුවත් දැකලා නැහැ. කවුරුවත් ගිහිල්ලා නැහැ. ඔහි තියෙනවා.
එතකොට ඒ ගහ කවුරු හරි එහෙට ගිය මිනිස්සු ඒකේ තියෙනවා ගහේ ගෙඩිත් තියෙනවා රසයි හොඳයි ගහක් තියෙනවා කොළ තියෙනවා ගහේ ගෙඩි තියෙනවා මිනිස්සෙක් ඔය වනාන්තරයට ගිහිල්ලා ඔය ගහ මුණ ගැහෙන හමු වෙනවා එතකල් මෙයාට ඒ ගහ දැකලා නැහැ වෙන කෙනෙක් දැනගනත් නැහැ දැන් එයා ගිහිල්ලා ඒකේ මොන හරි ඒ පළතුරු జాතිය කනවා දැන් එතකොට එයා ගහ දැක්කා නේද ගහේ පළතුරුත් කෑවා දෙකයි දැන් මෙයා මේක ඇවිල්ලා ගමට ඇවිල්ලා කියනවා එතකොට එයාට ගහ ගැන කියන්න වෙනවා ගහ ගැන කියන්න යා මොකක් හරි පාවිච්චි කරනවා තමයි මොකක් හරි වගේ කියලා අඹ වගේ කියලා හරි ජම්බු වගේ කියලා හරි මොකක් හරි වචනයක් එයා දානවා ඉස්සෙල්ලාම දැන් මේ තමයි අර ගහට වචනයක් භාවිතා වෙන තැන ඊට පස්සේ කාපු ඒ ගෙඩි జాතිය ගැනත් එයා කියනවා මොන වගේ జాතියක් හරි එතකොට දැන් එයාට සිද්ධ වෙනව නේද ඒ ගහේ හැටි කියන්න සිද්ධ වෙනව නේද එතකොට ඒ ගහේ කාපු ගෙඩි ගැනත් මොකක් හරි රසකට ඇඳලා කියන්න සිද්ධ වෙනව නේද එතකොට නේද ඉස්සෙල්ලාම එයාට භාෂාව ඒ ගහට භාෂාවක් දාන්න වෙන්නේ එතකොට වර්ණාව මොකක් හරි කරන්න වෙන්නේ දැන් එතකොට භාෂාවක් එතන වචනයක් පාවිච්චි කරන්න වෙනවා එතකොට මේ වචනය ගහ නෙවෙයි වචනේ ගහ නෙවෙයි ඒ වචනේ ගෙඩිත් නෙවෙයි එතකොට මේ වචනය පාවිච්චි කරලා තියෙන්නේ ගහෙන් අනිකකටත් නෙවෙයි ගෙඩි වලින් අනිකකටත් නෙවෙයි එයා ගමට ගිහිල්ලා වචනේ පාවිච්චි කරන්නේ අර ගහට ඇඳලයි ඒ වචනේ පාවිච්චි කරන්නේ අර ගෙඩි වලට සම්බන්ධ කරලා නේද එතකොට මේ වචනය එයා දුර ගිහිල්ලා කතා කරාට ඒ ගහට සම්බන්ධයි ඒ දුර ගිහිල්ලා පාවිච්චි කරාට ඒ ගහට සම්බන්ධයි නැද්ද එතකොට බලන්න එයා ගිහිල්ලා ඒ ගහ ගැන කියනවා ගහට වචනයක් දෙනවා එතකොට ඒකට කියනවා මොකද්ද ගහට දාපු වචනේ ඊළඟට ගෙඩි වලට රසයට වචනයක් කියනවා ඒකට මොකද්ද කියන්නේ පළතුරු ඒ ගෙඩි වල රසය මේ ගෙඩි වලට යොදපු රසයේ අර්ථය දැන් එතකොට තියෙනව නේද ගහකුත් තියෙනවා ගෙඩිත් තිබෙනවා ඒ දෙයකට දාපු වචන දෙකකුත් තියෙනවනේ එතකොට තේරෙනව නේද කවදාකවත් එයා ගහ පටලවා ගන්න නැහැ ගෙඩි වලට ගෙඩි පටලවා ගන්න නැහැ ගහට ආන්න ඒ වගේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා ධර්මයක් තථාගතයන් වහන්සේ අවබෝධ කරගන්නවා ධර්මයක් ඒ අවබෝධ කරගත්ත ධර්මය උන්වහන්සේගේ ගැඹුරු නුවණින් පිරිසුදු නුවණින් හුදකලාවේ ඉඳලා අපි මේ අද කතා කරන වගේ භාෂා බෝඩ් එහෙම මොකක්වත් නැහැ නේද ජයත්‍රි මහ බෝධීන් වහන්සේ ළඟ උන්වහන්සේ එතන වැඩ ඉඳගෙන හොඳට උන්වහන්සේ සමාධිගත හිතින් ධර්ම ස්වභාව දැනගන්නවා හොඳට ධර්ම ගොඩාක් දැනගන්නවා ධර්ම ගොඩාක් දැනගෙන ඒවා දැන් මේ උන්වහන්සේගේ හිතේ දැනගත්ත උන්වහන්සේගේ ඥාණයෙන් දැනගත්ත දේවල් තියෙන වර්ග දෙකක්. මොකද්ද? උන්වහන්සේ ධර්මයක් දැනගන්නවා, ධර්මයක් අවබෝධ කරගන්නවා. ඒ ධර්මයේ තිබෙනා වූ අර්ථයක් දැනගන්නවා, ක්‍රියාවක් දැනගන්නවා. ධර්මතා දෙකක් දැනගන්නවා. එතකොට උන්වහන්සේට තිබෙනවා ධර්මඥානයක් තිබෙනවා, අර්ථඥානයක් තිබෙනවා. උන්වහන්සේට පුළුවන් සතිය කියන එක දැනගන්න පුළුවන් මේක තමයි සතිය ඕකෙන් කෙරෙන්නේ මෙන්න මේකයි කියලා දැනගන්නවා. විරිය කියන්නේ මේක වීරියෙන් මේකෙන් කෙරෙන්නේ මේකයි කියලා දැනගන්න. එතකොට ධර්මයක් දකිනවා ධර්මයේ ක්‍රියාර්ථයක් දකිනවා. දැන් උන්වහන්සේ ওই ටික දැනගෙන දැන් තියෙන ධර්ම ඥාන කීයද? දෙකයි.
ධර්ම ඥානිය තිබෙනවා අර්ථ ඥානිය තියෙනවා. එතකොට උන්වහන්සේ දැන් මේක ඇවිල්ලා දේශනා කරන්න යනවා. දේශනා කරනකොට අර වාගේ අර්ථයට හානියක් නොවන විදිහට ඒ වගේ ධර්මයට හානියක් නොවන විදිහට ක්‍රියාවට ගලපලා ලස්සන නිෂ්කලංක වචන පෙළකින් අර ටික පැහැදිලිව කෙනෙකුට කියනවා. ඒ කියන ඒවා තමයි සත්‍ය කියන වචනය. ධම්මවිචය කියන වචනය. සත්‍ය ධම්මවිචය වීරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන්නේ දැන් මේ අර ධර්මයේ හඳුන්වන්නට දාපු භාෂා වචන ටික. හැබැයි ඔය භාෂා වචන ටික දැන් අපි ධර්මයේ ඉගෙන ගන්නේ භාෂාවෙන්. උන්වහන්සේ ධර්මයේ ඉස්සර වෙලාම ධර්මයේ දැකලා රහ බලලා අර්ථය දැනගෙන ඒක ඊට පස්සේ භාෂාගත කරා. උන්වහන්සේට හැකියාව තියෙනවා. වාර දෙකක ඔක විස්තර කරාට වාර දෙකක එකට එන්නේ. ආයේ මේ ඉස්සෙල්ලා අර්ථය ධර්මයේ දැනගෙන පස්සේ නිරුත් වෙනවා කියන එක නෙවෙයි. උන්වහන්සේට දේශනා කිරීමේ ඥානෙ තියෙනවා. දැන් මේ විදිහට ධර්මයේ දැනගත්තා, මේ විදිහට අය වගේ තිබෙන අර්ථය දැනගත්තා. දැන් උන්වහන්සේ ධර්මයේ කියලා දෙනවා. මෙහෙම සතිය කියලා ධර්මයක් තියෙනවා මහණෙනි. ධම්මවිචය කියලා එකත් උතන තියෙනවා. වීරිය කියලා එකකුත් තියෙනවා. ප්‍රීතියක් සමාධියක් තියෙනවා. පස්සද්ධිය උපේක්ෂා තියෙනවා. ඕවගේ තියෙන ක්‍රියාකාරී ස්වභාවය මෙහෙමයි කියලා මෙහෙම වෙන වචන ටිකකින් කියලා දෙනවා. ඕකේ තියෙන්නේ මේකයි කියලා. මේක තේරෙනවද? එතකොට උන්වහන්සේට ධර්මය කියලා දෙන්න වචන 7ක් පාවිච්චි කරන්න වෙනවා. ඒකේ ක්‍රියාකාරී ස්වરૂපය කියලා දෙන්න තව 7ක් කියලා දෙන්න වෙනවා. ආන්න ඒ දැනුමට කියනවා භාෂාව පදය ගලපන්න පුළුවන් ඒ ඥානෙට කියනවා මොකද්ද? නිරුත්ති පටිසම්භිදා ඥානය. තේරුණාද මේක? උන්වහන්සේ සිංහල කියන්නේ ධර්ම අටයි ඥාන අටයි කියන්නේ ඔය හතරයි අර ඥානයන්ට එක්කද සිංහල කියන්නේ එහෙම මහත්තයා මේ කොහෙද තියෙන්නේ? මේක සිංහල කියන්නේ හතයි. ඔව් මේ යන්න එපා. ඔය දැන් මේ කියන්නේ සත්බොජ්ජංග. ඔය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. ඔකද? ඔය කියන්නේ මහත්තයා ඇඩ්වාන්ස් ගිහිල්ලා. අපි තාම ලාභාලා ඉන්නේ. මහත්තයා තුන්වෙනි පිටුව බලන්න. ස්වාමීන් වහන්සේ එතකොට ඔය වචන ඇත්තටම ඒ කාලේ තිබිලා තියෙන වචන තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ. මෙහෙමයි තියෙන්නේ. මේවා ආර්යයන් වහන්සේලා පාවිච්චි කරන ආර්ය භාෂාවල්. තථාගතයන් වහන්සේලා පහළ වෙන කාලවලට ඒක ස්වභාවයෙන්ම ලෝකයට මතුවෙනවා. ওই භාෂාව. පෙර බුදුවරු පාවිච්චි කරපු ආර්යයන් වහන්සේලා පාවිච්චි කරපු බ්‍රහ්මයෝ පාවිච්චි කරපු භාෂා වචනව. ඕවා බ්‍රහ්ම ලෝකයේ නම් තියෙනවලු. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ ආමන්ත්‍රණය කරන්නා වූ භාෂාවක් හැටියට තියෙනවා. හැබැයි මනුස්ස ලෝකයේ ඕක පැලවෙලා සමාජගත වෙන්න කාලයක් යන නැත්නම් අනික් කාලවල ඒවා එහෙම උඩට ඇවිල්ලා තියෙන්නේ නැහැ. හැබැයි ලෝකයේ මිනිස්සයෝ ඕවා පාවිච්චි කරන්න පුළුවන් වෙන දේවල් වලට. ඒ මතුවෙච්ච කාලේ වුණත් වෙන දේවල් වලට පාවිච්චි කරලා ඔහේ තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ පහළ වුණාන් පස්සේ දේශනා කරන මේ වචන ඕවට කියන ඒවා නෙවෙයි මෙන්න මේ කියලා අර වචනේ හරි දෙයට යොදලා දෙනවා. අර ආරෝග්‍ය පරමාලාභා කියන එක. ආරෝග්‍ය පරමාලාභා කියන එක අර සූත්‍රයක් තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ. ඒ කියන්නේ ඒ ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ කය ගැන නෙවෙයිනේ. මානසික සුවය මානසික නිරෝගීකම කියන්නේ. ඉතින් ඒක මිනිස්සු අතට ගිහිල්ලා. මිනිස්සු දන්නවා ඔය ලොකු බණක් ඒගොල්ලෝ පාවිච්චි කරන ෆිට්නස් එක ඔන්න ඌවට තමයි ඒගොල්ලෝ
කොලෙස්ටරෝල් අඩු වෙන එක, heart pressure එක, beat එක ඕවට තමයි සිල්ලර ඒවට තමයි ඒක පාවිච්චි කරන්නේ. ආරෝග්‍ය පරමාලාභ. මම ෆිට්නස් එක දිහා මම health concern man කියලා. ඇත්තට ඒක ඒ වගේ සාමාන්‍ය පෘථග්ජනයන් අතරට ආර්ය භාෂාව ගියාට පස්සේ ආර්යයන් වහන්සේලා කතා කරන දේවල් යමක් නොදන්නා වූ අය ගාවට ගියාන් පස්සේ නිකන් සිල්ලරේ ඒ විකිනෙනවා. ඒකයි වෙන්නේ. හැබැයි ආරෝග්‍ය පරමාලාභ කියන එකේ නියමාර්ථය තියෙන්නේ කොහෙද? ඇඟේ නෙවෙයි. හිතේ. හිතේ කෙලෙසුත් එක්කයි කෙලස් තියෙන තැන රෝගී, කෙලස් නැති තැන නිරෝගී. මේ බුදුරජාන් වහන්සේ මේ ශරීරයට තුට්ටුවක වටිනාකමක් දීලා නැහැ. ඒකනේ ඔය අරහෙ මේ දැන් බලන්න මේ බුදුරජාන් වහන්සේගේ වැඩේ මේ බුදුරජාන් වහන්සේගේ දේශනාවයි ශාරීරික ක්‍රියාකාරකම් දැන් බලන්න මේ පාර දිගේ යන්න බලන්න. ඔටාහු සහ ඕක්ලන්ඩ් පාර දිගේ යන්න බලන්න. hair dressing centers කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ මොකද්ද care මොකද්ද health care centers කොයි කීයක් තියෙනවද කියලා බලන්න තියෙනවද කියලා. ඔව් dental ඔක්කොම කායික ඒවනේ. දැන් beauty parlors තියෙනවා. dressing අරෝ මේවා ගොඩක් තියෙනවා නිෂ්පාදන ගොඩක් තියෙනවා. බලන්න mental care කීයක් තියෙනවද කියන්නේ. දැන් මේ පන්සල් සේනාසන ආරාම ඒවා කියන්නේ කෙලින්ම මනස සම්බන්ධයෙන් කතා කරන ඒවනේ. මේවා ඉල්ල mental care centers නේ. ඇත්තටම කිව්වොත් එහෙම. තථාගතයන් වහන්සේ මනස ගැන කතා කරේ. mind එක කතා කරේ. ඒක නිසා මේ සේනාසන ඒ වගේ භාවනා මධ්‍යස්ථාන ඊළඟට මේ ආරාම නියම විදිහට කටයුතු කරන හැම එකම කතා කරන්නේ නියම තථාගත ධර්මයේ කතා කරනවා නම් මනස ගැනයි. ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ මොකද්ද? මනසේ තිබෙනා නිකලස් නිරෝගීතාවය. කිසිම විදියක මේ ශරීරයට සැලකිල්ලක් දක්වන්න බෑ. කිසිම විදියකින් ශරීරේ මේ සුවරකක් තියන්න බෑ. අපි මොන විදිහට හිටියත් මේක දි รา අපාට වෙවි පිළිකුල් වෙවි යනවා. ඒක කිසිම සුවරකක් තියන්නේ. දැන් ඒ වුණාට ලෝකයා සැලකිල්ල ඔය සෙන්ටර්ස් අරව කොහොම දාගෙන තියෙන්නේ ශරීරයට. මනසට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ නේද? දැන් බලන්න මම එක දවසක් මේ අපි ගියා මෙල්බන්. මාව එක්කරගෙන ගියා අර මෙල්බන් සිටි එකේ තියෙන මේ අර ටවර් එක තියෙන්නේ. අපි පිරිසක් එක්කරගෙන ගියා ටවර් එක සාන්නාසේ යන් කියලා අපි මේ සිටි එක බලන්න යන් කියලා කරන් ගිහිල්ලා ටවර් එකේ යනවා. ටවර් එක ගාව තියෙනවා මේ ඒකට ලිෆ්ට් එක තියෙන්නේ. ඒ ලිෆ්ට් එකේ යට කිට්ටුව තියෙනවා hair dressing center එකක්. ඉතින් අපිට වේටින් එකේ ඉන්න උනා. අර එකක් උඩට ගිහිල්ලා එන එකක් තියෙනවනේ. ඉතින් එනකල් ඉන්න කියලා. ඉතින් මට මේ පොඩි ලෙඩක් තියෙනවා. ඔය කොහෙ හරි ගියන් පස්සේ එතන පොඩ්ඩක් මේ කාටියට කතා කළා hello how are you අර හිමේ කියලා. ඊට පස්සේ ඒ ළමයි උනා එතන වැඩ කරන සුදු ළමයි වගේ හිටියේ. ඒ ළමයි ඊට පස්සේ ඇවිල්ලා අපි අර සිවුරු පෙරවගෙන හිටියන්නේ අමුතු වෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කතා කරා මේ from which country are you where are you living here in Melbourne අරෝමේටියක් ඇහුවා. ඉතින් මාත් ඉතින් අරක එනකල් ඉතින් මම ඉතින් මිත්‍රශීලීව කතා කර හිටියා. ඊට පස්සේ මම ඔය කොහෙද වැඩ කරන්නේ කොහොමද මම මේ ඇඩ්‍රෙන් ලස්සනට ෆැන්සි විදියට අරගෙන හිටියා. මං ඇහුවා එතකොට දෙන්නෙක් විතර ඇතුලේ තව හිටපු කට්ටිය වැඩ. මං ඇහුවා මේ අර ළමයා වැඩ කරනවා මේ එයා මොකටද ඒ hair dressing එක දාන්නේ කියලා. මට මේ නෝනලා වගේක් ඇටැක් එකකට ආවා. මට ඒකේ ইনফර්මේෂන් එකතු කරන්න ඕන. එහෙම එක්කුත් තිබුණා. මං ඒ ළමයාට පින්සිත් දෙන්න මං ඉතින් හොදට ගිහලා කතා කරලා ඇතුළටත් ගියා. ඊට පස්සේ අර බෝට්ස් දාලා තියෙන ඒවා කියලා දුන්නා. ඊට පස්සේ අර පොඩි ගෝල මොකක්ද ගෙඩියක් වගේ තියෙන එකේ මේකේ පොෂින් කියලා එහෙම කියලා දුන්නා. ඊට පස්සේ කිව්වා මේ ළමෙක් එතන
ඇවිල්ලා hair dressing එකක් කරනවා. මම ඇහුවා මෙයා hair dressing එක කරන්නේ මොකටද කියලා. ඊට පස්සේ කිව්වා එයා අද රැට පාටි එකට යනවා. ඒ පාටි එකට යන්න එයා dressing එකක් කරනවා කියලා. මම ඇහුවා කීයක් charge කරනවද කියලා. $35 කිව්වා. එකකට. තව එක්කෙනෙක් හිටියා එහා පැත්තේ. එයා මොකටද? දැන් පාටි එකක් කොච්චරක් වෙලා තියෙනවද කියලා ඇහුවා. පාටි එකක් සාමාන්‍යයෙන් maybe 2 hours. එහෙම තමයි කිව්වේ. 2 hours කියලා කිව්වේ. අනිත් එක්කෙනා එයාට වෙන ස්පෙෂල් එකක් තියෙනවා. ඒකට කියනවා $70. හරිද වැඩි? එකක් 35 අනිත් එක $70 වලට ඉද කරනවා. දැන් බලන්න පාටි එක කොච්චර වෙලාවක්ද? 2 hours. 2 hours එකට කොණ්ඩේ දාන්න කීයක් යනවද? $35. දැන් මෙහෙම බැලුවන් පස්සේ අපි යම්කිසි විදියකින්වත් charge කරොත් එහෙම 1 hour meditation $10 වත් දැම්මොත් අපිට බැන නේද යන්නේ. දැන් බලන්න hair dressing එකයි mental care එකයි difference එක. ඒක නිසා ඇත්ත වශයෙන්ම no charge මේක free of charge. මේක ඇවිල්ලා අපි dress කරන්නේ මොකද්ද? ධර්මයෙන් හිත dress කරන්නේ. හැබැයි temporary බොහොම periodical hair dressing physical dressing නෙවෙයි. ඒක නිසා ලෝකයේ යන විදිහයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ යන විදිහයි පැති දෙකක් නේද? ඒ පැති දෙක මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනාවක කියලා දෙනවා. එහෙනම් මේක අහපු අය දැන්ලා ඊමේල් මැසේජ් දාන්න එපා. මේක ඇත්තක් මම කිව්වේ. ස්වාමීන් කියලා දිනානේ තථාගතයන් වහන්සේ මේ පුතත්ජලිය ඔක්කොම උම්මත්තකයෝ කියලා. ඒක හරිය පරිස්සම පුතත්ජනියෝ උම්මත්තකයෝ කියලා දේශනා කළා නෑ. මෙහෙමයි එකම එක තැනක තියෙනවා මේ උම්මත්තකා විය කියලා. හැබැයි සබ්බේ පොතුජ්ජනා උම්මත්තකා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නෑ. දේශනා කළා නෑ. ඕක මහත්තයා මෙහෙමයි. මේ මිනිස්සු අපේ හාමුදුරුවෝ කියන බණ තියෙනවනේ. හාමුදුරුවෝ කියන බණ හොඳ ක්වොලිෆයි ස්වාමීන් වහන්සේලා නැත්තේ නෑ. ස්වාමීන් වහන්සේලා හොඳට ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේලා ධර්මයේ හොඳට වරද්දන්නේ නැතුව අටුවාවේදී අටුවාවේ හැටියට කියන පෙළේදී පෙළේ හැටියට කියන මජ්ක්‍ධිම නිකායේදී මජ්ක්‍ධිම නිකායේ කියන විනය හැටියට කියන අභිධර්ම විස්තරය හැටි හොඳට පෙළ අටුවා ටීකා දැනගෙන ත්‍රිපිටකය දැනගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා, තායිලන්තෙත් ඉන්නවා, බුරුමෙත් ඉන්නවා, වෙනත් රටවල් වල බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහලා දැනගන්න. මම දන්න දේ මම කියන්නේ. ඔය අහපු බණ මමත් කියලා තියෙනවා. සබ්බේ පොතුජ්ජනා උම්මත්තකා කියලා ඊට පස්සේ අත්තාහි අත්තනෝනාතෝ පෝහිනාතෝ පරෝසියා සබ්බේ පොතුජ්ජනා උම්මත්තකා දානන්ද දන්ති සද්ධාය සීලං රක්ඛන්ති සබ්බදා. ඒ වගේ ඔය යම් ගාථා කෑලි කියලා කටට එන ඒවා තියෙනවා. ඒ කියන්නේ කටට ඇහෙනකොට ඇහිච්ච බණ තියෙන ඕවා මම කියලා තියෙනවා. මුල් කාලේ කිටි කාලයක් පුරුදු වෙන කාලේ. හැබැයි මට හිතුණා එක දවසක් මේ මම කියන මේ වචනවල මම කියන මේ පදවල අර්ථය මම හොයන්න ඕනේ කියලා හිතුණා. බොහොම ලාභාල කාලේ ධර්මයේ කියනකොට ඉතින් මම ලොකු සාහිණාංශලාගෙන් ගිහිල්ලා ඇහුවා. ඒ සාහිණාංශලා කිව්වා පොතක තියෙනවා බලන්න ඕනේ අහවල් තැන බලන්න ඕනේ කියලා. එහෙම කිව්වා. මේ අරිදම් සාහිණාංශයෙකිමුත් මම පස්සේ කාලෙක ඇහුවා. හැබැයි මම ඔය ත්‍රිපිටකයේම හෙව්වා. කොහෙවත් නැහැ. තථාගතයන් වහන්සේ සබ්බේ පෝතුජ්ජනා උම්මත්තකා කියලා එහෙම දේශනා කරන්නේ නැහැ. එතකොට අපි ජීවත් වෙන්නේ මහත්තයා පිස්සන්ගෙන් දානේ වළඳලා නේද? හිතලා බලන්න. ඊළඟට බෝධිසත්වරු පාරමී පුරාගෙන ආපු මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ එතකොට කවුරු ගැනද කියන්නේ? සබ්බේ උම්මත් පෝතුජ්ජනා. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ආර්යද පුතුජන? පුතුජන. තුසිත දිව්‍ය ලෝකේ ඉන්නේ. නේද? තුසිත දිව්‍ය ලෝකේ ඉන්නා වූ ඒ මතු ලෞතර බුදු වෙන්න ඉන්නා වූ මෛත්‍රී බෝසත්යන් වහන්සේ පුතුජනයි. සබ්බේ පෝතුජනා උම්මත්තකා කියලා ප්‍රකාශනයක් කරොත් එහෙම උන්වහන්සේගේ අන්තර්ගත වෙනව නේද?
ඒක නිසා ඕවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි. ඊළඟට මේ ඕකේ වෙන කතාවක් තියෙන්නේ කෙලෙස් සහගත පුද්ගලයා උමුතු විදියට හැසිරෙයි කියලා ඒක ගාථා කොටසක තියෙන කෑල්ලක්. ඒක නිසා කියන්නේ අහලා තියෙන ඒ කීපේ ගොඩක් හොඳ නෝනේ සාමාන්‍යයෙන් අපි කියන ගමන් මොකද දන්නේ. ඔව් ඒක ප්‍රකාශ කරන්න හොඳ නැහැ. ප්‍රකාශ කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ ආර්ය භාවයටපත් වෙන්න පංචශීල සමාදන් වෙන්නේ, පොය අටශීල සමාදන් වෙන්නේ, උපෝසත සීලය ගන්නේ, භාවනා කරන්න එන්නේ මේ කල්යාණ පුත්‍රජන පිරිසනේ. මේ ආර්ය භාවයටපත් වෙන්නේ කල්යාණ පුත්‍රජන පිරිසනේ. ඉතින් ඒ වගේ යහපත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට දානෙ දීපු මිනිසු ටික තමන් වහන්සේට ආපු බණහන් ආපු පිරිස. ඉතින් උම්මත්ත කියෝ නම් එයිද බණ? ජේතවනාරාමේ යයිද? රජගහනුවරට යයිද? ඒ වගේ මේ ප්‍රකාශන හොඳට කරුණු කාලා ගලපලා බලන්න ඕන. ඉතින් එහෙම ප්‍රකාශනයක් නැහැ. හැබැයි ඕක සමාජගත වෙච්ච මේ නිකන් 아무තු ඔය මොකක් හරි කොහෙන් හරි අහුලගත්ත නොබනයක්. ඒක නිසා එහෙම හොඳට පරිස්සමෙන් දැන් ඔය මේක මෙච්චර දුර ගියේ කුමක් සඳහාද කතා කරන්න ගිහිල්ලාද? නිරුත්තිය ගැන කතා කරන්නේ. දැන් තේරුණාද මහත්තයා නිරුත්තිය? හොඳයි. තව ඉස්සරහට යන්න ඕනේ. තුන්වෙනි පිටුවේ හතරවෙනි එක. දැන් බලන්න මෙහෙම. සත්තසු ධම්මේසු ඥානානි. තේරෙනව නේද? ධර්ම හතක් පිළිබඳව තිබෙන ඥාන කීයද? හතයි. සත්තසු ධම්මේසු ඥානානි ධර්ම හතක පිහිටියා වූ ඥාන හතයි. සත්තසු අත්තේසු ඥානානි ධර්ම අර්ථ හතක පිහිටියා වූ ඥාන හතයි. දැන් කීයද? 14. චුද්දසසු නිරුත්තිඤේසු ඥානයනි. දැන් එතකොට ධර්ම හතට වාක් පද කීයද? ඔව් ධර්ම හතට පද 7යි. ඒ වගේ තිබෙන ක්‍රියා අර්ථ හතට කීයද පද? 7යි. ඒ 7යි එකතු කරලා තමයි චුද්දසසු නිරුත්තිඤ ඥානනි කියන්නේ. චුද්දස කියන්නේ කීයද? 14යි. 14ක් එපාය වචන නේද? නිරුත්ති ඥාන කියලා කියන්නේ නිරුත්ති ඥාන නම් 14යි. ධර්ම ඥාන 7යි. අර්ථ ඥාන 7යි. ධර්ම වලට පද 7ක් අවශ්‍යයි. අර්ථ වලට පද 7ක් අවශ්‍යයි. ඒ 14ටම පද 14ක් අවශ්‍යයි. ඒ 14ෙම තිබෙනා වූ දැනුමට කියනවා මොකද්ද? ඥාන නිරුත්ති ඥාන 14 කියලා. තේරුණාද? චුද්දසසු නිරුත්තීසු ඥාන කියලා කියන්නේ ඒ වචන 14 මෙන් දැනුම. අඥානි ධම්මේසු ඥානානි ධර්මඥානයෝ අනිකක්. අඥානි අත්තේසු ඥානානි ඒ වගේ ක්‍රියාර්ථයන් දැන ගැනීම ඥාන අනිකක්. අඥානි නිරුත්තීසු ඥානානි භාෂා ඥානය තව එකක්. දැන් තිරණේ ගොඩවල් පැති තුනක ඥාන. යේන ඥානේන ඉමේ යේන ඥානේන ඉමේ ඥාන ඥාත. යම්කිසි නුවණකින් මේ ඥානයන්ගේ විවිධත්වය දැනගත්තේ තේනේව ඥානේන ඉමේ ඥාන පරිවිදිතාති. මේ විදිහට ඒ ඥාන විවිධ ඒ යම්කිසි ඥානයකින් විවිධත්වය දැනගත්තට ඒකට කියනවා මොකද්ද? පටිභාන පටිසම්භිදා ඥානය කියලා. ඥාන තුනක් ගැන දැනගැනීම දෙකීම සමානයි. ඕනේ. ඕනේ. දැන් මේකෙන් කියන්නේ හොඳට තේරෙනවනේ. දැන් බලන්න මේ. හොඳට බලන්න මේ පැත්ත. මේ ඥානෙට කියන්නේ මොකද්ද? මේකට කියනවා ධම්මපටිසම්භිදා ඥානය කියලා. ධම්මපටිසම්භිදා ඥාණයෙන් බලන්න පුළුවන් ද ධර්මද අර්ථද? ධර්මයි. ඒක නිසා මේ ධර්ම ටික බලන්න. ඊළඟට තියෙනවා මොකද්ද? අත්තපටිසම්භිදා ඥානය.
අත්පටිසම්භිදා ඥාණයෙන් කරන්නේ මොකද්ද? මේ ධර්මවල අස්සේ තිබෙනා වූ ක්‍රියා අර්ථය ක්‍රියාකාරී ස්වභාවය 7ක් තිබෙන ඒ ටික දකිනවා. දැන් එතකොට වර්ග දෙකක් නේද ඥාන? මේකට කියනවා මොකද්ද? අත්පටිසම්භිදා ඥානය කියලා. දැන් අපි හිතමු අපි ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරනකොට ඕක උණයි කියලා. දැන් මේක කාට හරි කියන්න එනවා. කියන්න එනකොට මොනවයි කියන්නේ? ඒකට අවශ්‍යයි වචන. මේ ධර්ම අවබෝධ කරගත්ත ධර්ම 7ට අපි වචන 7ක් දාන්න ඕනේ. ඒ වගේ අස්සේ තිබෙන ක්‍රියාකාරී ස්වභාව 7ට වචන 7ක් දාන්න ඕනේ. දැන් දැම්මා. මෙතන 7යි මෙතන 7යි කීයද? 14යි. ඒ වචන දාන්න බෑ මේ වගේ. මේ නුවණින් දාන්න බෑ. අරකින් දාන්නත් බෑ. ඒකට වචන හයි කරන තව ඥානයක් තියෙනවා. ඒකට කියන මොකද්ද? නිරුත්ති ඥානය කියලා. ඒක වෙන ඥානය. දැන් එතකොට නිරුත්ති ඥානය. අපි ඒකත් මේ හරියෙන් තටහනක් ගන්න. දැන් බලන්න. දැන් මෙතන තියෙන 14ක්. දැන් මේ වචන දාලා තියෙන්නේ මොකද? මේ වචන දාන්නේ ආන්නර කියනා වූ නිරුත්ති පටිසම්භිදා ඥානය. එතකොට මේකෙන් දකින්නේ මේ ධර්ම නෙවෙයි. මොකද්ද? මේ ධර්ම වලට හයි කරලා තිබෙනා වූ වචන. මේකෙන් දකින්නේ මේ අර්ථ වලට හයි කරලා තිබෙනා වූ වචන. ඒක නිසා වචන ප්‍රඥප්ති දැනගන්නා වූ නුවණ වෙන එකක්. දැන් එතකොට තියෙනව නේද? ගොඩවල් තුනක්. දැන් තුන් පැත්තක ඥාන තුනක් තියෙනව නේද? ධර්මයේ දකින්න නුවණ, අර්ථයේ දකින්න නුවණ, ඒ වගේ භාෂාව දකින්න නුවණ. ගොඩවල් තුනක් තියෙනවා. තව ඥානයක් තිබෙනවා. ඒ ඥාණයෙන් දැනගන්නවා මේ ඥාණයෙන් ධර්මයේ දකින්න. අර ඥාණයෙන් අර්ථය දකිනවා. මේකෙන් භාෂාව දකින්නයි කියලා ඥාන තුනේ තිබෙනා වූ විවිධත්වය වෙනස්කම ඒ ඥාන තුනේ තිබෙනා වූ ක්‍රියාකාරී ස්වභාවයන් ටික දැනගන්නවා. ඒකට කියනවා ඥානයන් පිළිබඳව දැනගන්නා වූ ඥානය. තේරුණානේ? නුවණ ගැන දැනගන්නා වූ නුවණ. ඥානේසු ඥාන. ඥානය ගැන ඥානය. ඒකට කියනවා මොකද්ද? පටිභාන පටිසම්භිදා ඥානය කියලා. හරි. පැහැදිලුණාද? මම මේක මකලා ඊළඟට මේ ඔකට තව පොඩි උපකාරයක් කරනවා. මේ අපේ මහත්තයාට තේරුණාද මේ? පාසනාන පාපිනේ විදියට මහත්තයා කියන බලන්න මොකක් හරි බෙහෙත් මොකක් හරි මේ සිංහල බෙහෙත් කොළ జాතියක් මැල්ලුම් කොළ జాතියක් ගොටු කොළ නේ කුටුකොළ කියවනේ අපි දාමු ගොටු කොළ කියලා මේ ගොටු කොළ කියලා කියන්නේ ශාක වර්ගයක් නේ ගොටු කොළ කියලා කියන්නේ ශාක වර්ගයක් දැන් බලන්න ඔය ගොටු කොළ වර්ගයේ ඔය ශාක වර්ගයේ කවදා හරි අතීතයේ මිනිස්සෙක් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ මේ ඔක හොයාගත්තනේ. ඛණ්ඩ හොඳ කොළයක් කියලා හොයාගත්තනේ. උයලා හරි අමුයෙන් හරි. එතකොට ඒක නමක් ඇතුව හිටපු කොළයක්ද නැතුව හිටපු කොළයක්ද? නැතුව හිටපු කොළයක්. ඉතින් මොකක් හරි ඔය මේ කොළ මේ භූමියේ හැදිච්ච කොළ జాතිය. ඊළඟට දැන් මේ කොළේ හැදිලා ඒ විදිහටම තියෙනවා. දැන් ඒක කවුරු හරි කඩාගෙන ආවා. ලස්සනට තිබුණා.
කැපුවා ඉව්වා. දැන් ඔන්න කෑවා. දැන් මේකේ ගුණයකුත් තියෙනවනේ. නේද? ගොටු කොළ තිබෙනවා. ගොටු කොළ වෙනයි ගොටු කොළේ තිබෙනා වූ ගුණය වෙනයි. එහෙමනේ. දැන් ඔන්න ගොටු කොළ. මම ගොටු කොළ අඳින්න නම් බෑ. නමුත් මම ඉතින් පුළුවන් ඒකට ඔහම දානවා. මේ ජටා ගොටු කොළ තියෙනවා. දැන් ඔන්න මේ ගොටු කොළ ඕකට නමක් නැහැ. දැන් ඒකට ගොටු කොළයයි ඊළඟට ගොටු කොළේ තිබෙනා වූ ಗುಣ විශේෂයක් තියෙනවා. ඒ ಗುಣ විශේෂයේ දැන් ගොටු කොළ ඛණ්ඩ කියලා කියනවා. ඊට පස්සේ ගුණේ වෙනම කියනවා. ගොටු කොළ මොකටද ගුණ? එකක් මෙමරි. තව හෙම්බිරිසාවට හොඳයි. තව රත්තරන් තියනවා කියලා කියනවා නේද? යකඩ තියනවා නේද? යකඩ තියනවා කියන්නේ. ඇස්වලට හොඳයි කියලා කියනවා. දැන් බලන්න අර මේ ඒක බෙහෙතක් හැටියට වගේ නේද තියෙන්නේ? ඒ කියන්නේ සිං අමාරුව සමනය කරනවා. තව පීනස සමනය කරනවා. දැන් ඒවා තමයි අපි හිතුව පීනසේ සමනය කිරීම තමයි ගුණය. මේක තමයි ඒකේ මොකද්ද මේක අර්ථය? ගොටු කොළ තමයි තේරෙනවනේ. ගොටු කොළ තමයි ධර්මයේ, ගුණය තමයි ඒකේ අර්ථය. දැන් බලන්න මේකේ ගොටු කොළ කියන එකයි ගුණය කියන එකයි වචන දෙකක් නේද? දැන් එතකොට ගොටු කොළ පාවිච්චි කරන එක්කෙනා දැනගෙන තියෙන්න ඕනේ. ඒකට කියන නම දැනගෙන තියෙන්නත් ඕනේ. ගුණය දැනගෙන තියෙන්නත් ඕනේ. එතකොට ගොටු කොළ වල අර්ථය මොකද්ද? සෙන් අමාරුවට හොඳයි. ගොටු කොළ කියන එක වෙන වචනයක්. දැන් එතකොට මේ දෙක පිළිබඳව දැනුමක් තියෙනවනේ. ඒකට කියනවා මොකද්ද? භාෂා ඥානය. භාෂා දැනුම. ඒකට කියනවා මොකද්ද? නිරුක්ති නේද? නිරුක්ති ඥානෙනේ. ඒ කියන්නේ නිරුක්ති ඥානෙ මේක වෙනම දැනගන්නවා, මේක වෙනම දැනගන්නවා. ඊළඟට තියෙනවා මම දැන් ගොටු කොළ කියන වචනේත් දන්නවා. මම දැන් ඒකේ ගුණෙත් දන්නවා. ඒකේ තියෙන වචන දෙකක් දන්නවා කියලා මේ තුන පිළිබඳව දැනුමක් එනවා. ඒකට කියනවා මොකද්ද? හරි. පටිභාන. තේරෙනව නේද? මේවා එකට බැඳිලා තියෙන්නේ මහත්තයා. එකටම බැඳිලා තියෙන්නේ. මේකට අපි දාන්න ඕන නමක් මොකද්ද? භාෂා දැනුමයි දැනුමේ දැනුම. නේද? අන්න ඒකනේ. දැන් අන්න දැක්කද? අර ඉහළ තුන එන්නේ නැතුව ඒවා අරමුණු වෙන්නේ නැතුව දැනුමේ දැනුම එන්නේ නැහැ. ඒවා ඔක්කොම එකට කනෙක්ට් වෙලා බද්ධ වෙලා තිබෙනවා. ඔය විදිහයි එක. හරි. ඔය විදිහට තමයි මේ තිබෙන්නේ මාර්ගාංග 8 කියන්න ඕනේද? බලන්න පුළුවන්. ඔය ඊළඟට කියනවා තව සූත්‍ර දේශනාවක් තිබෙනවා. ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔය සිව් පිළිසිඹියාපත් ඥාන කියන්නේ මේකට. ඔව් සිව් පිළිසිඹියාපත් ඥාන මේක සමහර මේ ස්වාමීන් වහන්සේට ලැබෙනවනේ මාර්ගඵල ලැබීම සමගම. ඔව්. හැම කෙනාටම නෑ. හැම කෙනාටම ඒක විශේෂම සමහරට හම්බෙන්නේ. සමහර කෙනෙකුට పూర్ව වාසනාව තිබෙන්නා වූ අයට සෝවාන් මාර්ගයත් එක්ක හම්බ වෙනවා. සමහර අයට රහත් වුණාට පස්සේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ආනන්දවන්තරම් හම්බුණා. ඊට පස්සේ චිත්ත ගෘහපතිතුමාට හම්බුණා.
ඒ කියන්නේ ගිහි අවස්ථාවේදී හම්බ වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. පැවිදි අවස්ථාවේ සෝවාන් වෙච්ච අවස්ථාවේදී හම්බ වෙච්ච අය ඉන්නවා. අනිත් එක තමයි රාතන් වහන්සේලාට අනිවාර්යෙන් හම්බ වෙනවා. හැබැයි එක්තරා ප්‍රදේශයක දේශනා කිරීමට සමහර වෙලාවට ඒ සායනසලා දන්නවා. හැබැයි දේශනා ඥානෙ නෑ. දැන් රහතන් වහන්සේලා වුණත් හැම එක්කෙනාම ධර්ම දේශනා කරලා නෑ. ඒ දේශනාවක් කරන්න පුළුවන් හැකියාව තිබෙන්නා වූ මේ ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා අතර ටිකක් හිටියා. රහත් තුන පමණින් ධර්ම දේශනාව කරනවා කියන එක වෙන්නේ නෑ. අනිත් එක තමයි ඔව් තියෙනවා. ඒ ස්වාමීන්වහන්සේලාට ධර්ම දේශනාවක් කරපු ගමම ඒ ඥානෙ තිබෙන නිසා තමයි වරදින් නැතුව ඒ ස්වාමීන්වහන්සේට දැනගන්නේ. දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු යම් කිසි කෙනෙක් තථාගත ධර්මය වෙන විදිහට දේශනා කරනවා. එතකොට සිව්පිලිසිම් ව්‍යාපත් ඥානෙ තිබෙනා වූ රහතන් වහන්සේට තේරෙනවා මේක නෙවෙයි කියලා. හැම රහතන් වහන්සේටම තියෙනවා. තථාගතයන් වහන්සේට තියෙනවා කියනකොටම තේරෙනවා මේක නෑ කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට තිබෙන ඥාණයෙන් තේරෙනවා මේ තථාගත ධර්මය නෙවෙයි. හැම රහතන් වහන්සේටම සිව්පිලිසිම් ඔව් චතුපටිසම්පදාව තියෙනවා. ඒක නිසා තමයි උන්වහන්සේලාට සිව්පිලිසිම් ව්‍යාපත් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උනත් ඒක තේරෙන්නේ. දේශනා කිරීමයි ධර්මයේ වැටහීමයි කියන්නේ දෙකක්. දැන් දේශනා කිරීමට දේශනා ඥාන. දැන් අපි මේ ටික කිව්ව තේරුණාද? සිව්පිලිසිම් ව්‍යාපත් කියන්නේ මේකයි, නිරුත්ති ඥානෙ මේකයි, අර්ථ ඥානෙ මේකයි, ධර්ම ඥානෙ මේකයි කියලා කිව්ව තේරුණානේ. වැටුණානේ නෝට්ස් දියාගත්තනේ. දැන් මේ අය ගිහලා කියන්න කෝක තේරුණායි කියලා මේ විදිහටයි ඇත්තටම ඔය කියන්නේ කියලා පුළුවන් දෙයක්. සිව්පිලිසිම් ව්‍යාපත් වගේම ත්‍රිපිටකධාරී. ත්‍රිපිටකේ දන්නා වූ ස්වාමීන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ ධර්මඥානෙ ඉහළටම තියෙනවා. දැන් ආනන්ද හාමුදුරනේ ඕකේ භාණ්ඩාගාරික ආනන්ද හාමුදුරනේ උපාලි ස්වාමීන් වහන්සේයි ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාගේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේලාගේ ගෝලබාලි ටික එකතු වෙලා මේ ඉස්සරහා ඉදිරිපත් කරනවා. දැන් ඒ ඉදිරිපත් කරනකොට ඒ ධර්මය රහතන් වහන්සේලා අනිත් රහතන් වහන්සේලා තහවුරු කරන්න එපායි. රහත් අහන්න එපායි. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා අහනකොට හැම එක්කිනාටම හොඳට මෝරපු පිරිසුදු වෙච්ච සිව්පිලිසිම් ව්‍යාපත් ඥාන ශක්තිය තිබුණා. ධර්මයක් උන්වහන්සේලා ස්තෝ කරලා තිබුණ නැතුවට උන්වහන්සේලාත් යම් කොටස් අහලා තිබුණා. ඔය ආනන්ද හාමුදුරුවෝ කියන එක ඇත්තට මාත් හිටියා එතන. ඒ වගේ ළඟින් හිටපු ස්වාමීන් වහන්සේලා හිටියා. ස්ථිර කරන්න. දැන් ඔය එතන හිටපු ස්වාමීන් වහන්සේලා ගැනම කියන සූත්‍ර ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා. එතන හිටපු ස්වාමීන් වහන්සේලා ගැනම කියන විනය පොයින්ට්ස් උපාලි මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේලා දන්නවා මේ වචනේ මේකටයි මේ වචනේ පදේ මේකටයි. ඒ දැනගෙන ඒ නිසා උන්වහන්සේලාට වැරදුනේ නැහැ. ස්වාමීන් වහන්සේ දැන් පටිච්ච සමුප්පාදය වගේ ගැන දන්නවා කියනකොට ඔය හතර ඒ එකක් ඔය හතර විදිහටම බලන්න දැනගන්න වෙනවා. එහෙම දැන් පටිච්ච සමුප්පාදය. ඔව්. උදාහරණයක් දැනගන්න කියන්නේ. දැන් අවිද්‍යාව. හරි. දැන් මේ කොල්කාට වලට ඕන අවිද්‍යාව කියන එක පිරිසිදු ව්‍යාපත් දැනගන්න. හරි. දැන් හැම සත්‍තිස් බෝධිසත්ව ධර්ම සේරම එහෙම ඔය ඔක්කොම එහෙම. ඔව්. දැන් බලන්න. අවිද්‍යාව අවිද්‍යාව කියලා ධර්මයක් තියෙනවද? අවිද්‍යාව කියලා ධර්මයක් තියෙනවා. අවිද්‍යාව කියලා ධර්මයක් තියෙනවා. අවිද්‍යාවේ මොකක්ද ඒක කරන්නේ? අර්ථය මොකක්ද? තේරුම. අර්ථය. සත්‍ය වහනවා. සත්‍ය වැසීම තමයි අර්ථය. මේක තමයි
ධර්මය. ඒකේ අර්ථය මොකද්ද? සත්‍ය වැසීම. සත්‍ය වැසීම තමයි ඒකේ අර්ථය. තේරුණානේ? එතකොට සත්‍ය වැසීම අවිද්‍යාව කියලා ධර්මයක් තිබෙනවා. ඒ ධර්මයෙන් කෙරෙන්නේ මේකයි කියලා. එතකොට අවිද්‍යාවට වචනයක් තිබෙනවා. සත්‍ය වැසීම කියන ක්‍රියාවට අර්ථයක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද? භාෂා දැනුම. යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙනම් භාෂා දැනුම තියෙන නිසා අවිද්‍යාව කියපු ගමන් මෙයාට අවිද්‍යාවක් තියෙන ඕකෙන් කෙරෙන්නේ මේකයි කියලාත් මේකත් තේරෙනවා. යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම සත්‍ය වසන ධර්මයක් තියෙනවා කියලා. එතකොට එයා දන්නා සත්‍ය වසන ක්‍රියාව තියෙන්නේ මෙන්න මේකයි අස්සේ කියලා. භාෂා දැනුම තියෙනවා. සත්‍ය වැසීම අර්ථයට කියන වචනේ. එතකොට අවිද්‍යාව කියන්නේ ධර්මයේ කියන වචනේ. එතකොට මේ වගේ දැනුම් තුනක් තියෙනවා. මේ භාෂාව ගැන තේරෙනවා, අර්ථය ගැන තේරෙනවා, ධර්මය ගැන තේරෙනවා. ඒ දැනුම පිළිබඳව දැනුම කියන මොකද්ද? දැනුමේ දැනුම ඥානෙ කියලා. තේරුණානේ? මේක පටිභාන. හැම එකටම තියෙනවා. නමුත් මේ මොකද්ද මේක විස්තර කරන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ කොටස් වශයෙන්. හැබැයි අනිත් හැම එකටම එහෙමයි.